අයිබෝවන් බලාපොරොත්තුවෙන් හිටපු රාත්‍රියේ ආරම්භය සිකුරාදා රෑ 9 කියන්නේ ඔබෙත් මගෙත් ජීවිතේ පුරුද්දක් බවට පත්වෙච්ච වෙලාවක්. ගීත එක්ක ජීවිතය ආකරමින් අපිට මතක ගීතාවලියක අපේ මතක යලි යලිත් අලුත් කරගන්න, ඒ මතකවලට පණ දෙන්න ඔබ බොහොම ආසාවෙන් බලාගෙන ඉන්න වෙලාව. චර්ණ ටීවී ගී ලංකාරේ අපි මෙතෙන් සිට ආරම්භමු. වන පෙතින් දුරසීත කඳු මතින් ඈත වන පෙතින් දුරසීත කඳු මතින් ඉරබඩු තරුවේ සිනාං ඇසී දුක හිතෙනවා හැන්දෑවක කවුරුද මට සිහිවෙන්නේ කවුරුද මට සිහිවෙන්නේ තරුණදී තලයේ පහන් වලාදිර සැඟවී සඳ කවි කියනා වෙලේ මා හඬවන්නේ කවුරුදු ඈත වන පෙතින් දුරසීත කඳු මතින් වන පෙතින් දුරසීත කඳු මතින් ඉරබඩු තරුවේ සිනාං ඇසී දුක හිතෙනවා හැන්දෑවක කවුරුද මට සිහිවෙන්නේ කවුරුද මට සිහිවෙන්නේ හදින්නු කෙලෙල් නියුණු පියවදන් මතකී යුවතියකගේ අතීතයේ මා ගොළුවන්නේ කුමටද ඈත වන පෙතින් දුරසීත කඳු මතින් වන පෙතින් දුරසීත කඳු මතින් ඉරබඩු තරුවේ සිනාං ඇසී දුක හිතෙනවා හැන්දෑවක කවුරුද මට සිහිවෙන්නේ කවුරුද මට සිහිවෙන්නේ කාලෙන් කාලයට අපි බොහෝ මතකයන් ජීවිතයට එකතු කරගන්නවා. ඔය මතක අතරේ දශකයෙන් දශකයට අපේ හිතවල පැලපදියම් වෙච්ච ගී මතක ගොඩක් තියෙනවා. අද ඔබ දැනටමත් දන්නවා මේ ගී මතක අතරේ අපි මොන දශකවල ගීතද යලිත් ස්මරණය කරන්න හදන්නේ කියලා. ඉතින් 90 ගැන තමයි වැඩිපුර ඔබට දැනෙන්නේ අපි කලින් අහපු ගීතයත් එක්ක. ඒ වගේම මේ ගීතවල පාදම වැටෙන්න පටන් ගන්නේ 80 දශකයේ මැද භාගයේ. 90 අපි ගොඩාක් ආදරය කරන කටහඬක් බවට මේ ගීත ගායනා කරපු කටහඬපත් වෙනවා. ඊට පස්සේ, ඒ කියන්නේ 2000න් පස්සෙත් වර්තමානයේ වෙද්දිත් මේ හඬට අපි ගොඩක් ආදරේ. මතක හිටින ගීතාවලියක අයිතිකරුවෙක් බවට පත් වෙලා ඉන්නවා
අසංක ප්‍රියමන්ත පීරිස්. අයිබෝවන්. ආයිබෝවන්. බොහොම ආදරයෙන් අපි පිළිගන්නවා චරණ ටීවී ගී ලංකාරය වෙනුවෙන්. ඉතින් ලස්සන ගීතයකින් අපි පටන් ගත්තේ ප්‍රනීත් අබේසුන්දර තමයි මේ ගීතය ලියන්නේ. ඒ මතකේ චුට්ටක් අවදි කරලා අපේ කතාව පටන් ගමු. ඔව් ඇත්තටම ඈත වනපෙතින් කියන ගීත කැටියකට ආපු ගීතයක්. ප්‍රනීත් අබේසුන්දරයන්ව මම එකපාරයි දැකලා තියෙන්නේ. මහින්ද බණ්ඩාරයන් තමයි සංගීතවත් කළේ. ඉතින් මට එවෙලේ චුට්ටක් තමයි එතුමත් ඒ කතා කරන්න හම්බුනේ. ඉතින් මම හිතනවා මෙම ගීතය ඉතාමත් ජනප්‍රිය වෙච්ච ගීතයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් රසිකයෝ ගොඩක් ඇලුම් කරපු ගීතයක්. ගොඩක් වෙලාවට වේදිකාවේ ගායනා කරපු ගීතයක් හැටියට ඉතාමත් ආදරෙන් වැළඳගත්තු ගීතයක් හැටියට සඳහන් කරන්න පුළුවන් මේ ඈත වනපෙතින් කියන ගීතය. ඈත වනපෙතින් දුර සීත කඳු මතින් ඉරබටු තරුවේ නැගිනේ සිනහ මේ ලස්සන වචන පෙළත් එක්ක ඔබේ මතකය අතීතයට දිව යන්නේ නැති. ඉතින් ගීත ගැන කතා කරද්දි මේ ගීත ඇතුලේ හැංගිච්ච බොහොම රසබර තැන් අපිට හොයන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ලංකාවේ මේ සංගීතය කේන්ද්‍ර කොටගත්ත නගර ගත්තාම අපිට මීගමුව සහ මොරටුව තමයි මුලින්ම මතක් වෙන නගර දෙක. ඒ අතරිනුත් මොරටුව කියන්නේ බොහොම අපූර්ව කලාපුරයක්. ඉතින් මේ මොරටුවේ හොඳ අරටුවක් තමයි අසංග ප්‍රේමන්ත පීරිස් කියන්නේ. කොහොමද පුංචි කාලේ මොරටුවේ ගෙවුණු ජීවිතේ? ඇත්තටම සුන්දරයි. මොරටු මුල්ල තමයි මගේ ගම. එතකොට මම විද්‍යාලේ ගියේ මුලින්ම විද්‍යාරාජ විද්‍යාලය අපේ ගෙවල් ගාම තියෙන පාසලක්. ඊට පස්සේ පල්ලිය ගොඩල්ල බොදු විදුහලට මම යනවා. ඊට පස්සේ තමයි පහ කාලේ තමයි මොරටුවේ වේල්ස් කුමාර විද්‍යාලයට මම යන්නේ. ඒ කාල තුලදී තමයි මම ගීත ගායනයට යොමු වෙන්නේ. ඉතින් මොරටුව ඉතින් සුන්දර තැනක් වගේම සුන්දර ගමක්. අපි බොහොම සුන්දරව හිටියා. ඉතින් ආසයි මොරටුව ගැන කියන්න කතා කරන්න. ඉතින් පුංචි කාලේ මතක පොඩ්ඩක් රස මතක. ඇත්තටම ගොඩක් ඔය තාත්තයි අම්මයි මොකද එයාලගේ උනන්දුවක් තිබ්බා මට මෙතනට ගේන්න එයාලට ගායකයෙක් කරවන්න, ගීත ගායනයට යොමු කරවන්න. ඉතින් ඒකට ගොඩක් මහන්සි වුණා ඒගොල්ලෝ. අද කාලේ වගේ නෙමෙයි. මම හිතන්නේ මේ කාලේ අපිට කිසි දෙයක් තිබ්බේ නෑ. ගුරුවරයෙක් හොයාගන්නත් හරි අමාරුයි. එයාලගේ ලොකු උත්සාහයක් කැපකිරීමක් තිබ්බා. මුල්ම සංගීත ගුරුවරයා කවුද? මට මුලින්ම නන්දාමාලිනී මහත්මිය ගාවට තමයි බිස්කවුට් තමයි මම යන්නේ පොඩි කාලේ. ඊට පස්සේ තමයි එතනට ගියාට පස්සේ තමයි මගේ අර උගුර වෙනස් වෙන්නේ. ළමා කටන නැති වෙලා තරුණයෙක් වෙන්නේ. ඊට පස්සේ ලොකු අමාරුවක වැටෙනවා. මේ ගීත ගායනය කරන්න අපහසුතාවයක් ඇති වෙනවා. වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු සංගීත ආචාර්යවරයෙක් අපේ තාත්තා කොහොම හරි හොයාගෙන තිබ්බා. ත්‍යාග අමරගුරු කියන සර්. ඉතින් එතුමන් හරහා තමයි ඊට පස්සේ මම සංගීතය ඉගෙන ගන්නේ. ඊට පස්සේ පහු කාලේ ආපහු එතුමාව මට සර්ව මිස් වෙනවා. මගහැරෙනවා. ඊට පස්සේ නන්දල ලියනගේ කියන සර්ගෙන් තමයි වැඩිදුරටත් මම සංගීතය ඉගෙන ගන්න. ඒකත් මගහැරලා මම ඊට පස්සේ යනවා හොරණ එරන්දතියට සංගීතය වැඩිදුරේ කර ගැනීම සඳහා. ඊට පස්සේ තමයි ශේෂ්ත්‍රයට එන්නේ. ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් බවට පත්වෙන ගීතයක් තමයි අපි ඊළඟට ගයන්න සූදානම් කරගන්නේ. නන්දන ලියනගේ මහත්මයා තමයි මේ ගීතය සඳහා ඔබට සංගීතය නිර්මාණය කරලා දෙන්නේ. ඇත්තටම හිරු විකසිත වී කියන ගීතය මගේ මුල්ම ගීතය. සර් එන කාලේ 80 ගණන් වල තමයි සර් අපි ගෙදරට එන්නේ. ඒ කාලේ සර්ගේ පොතේ තිබ්බ ගීතයක් තමයි ඔයක අසංග පුතේ මේක කියන්න කියලා මට කියන්නේ. ඉතින් ලිව්වේ හේමචන්ද්‍ර කියලා මහත්මිය තමයි ලියලා තිබ්බේ. මට ඒක තමයි මට දින තිබ්බ. එතුමාව මුණ ගැහිලා තියෙනවද? මට මුණ ගැහිලා නැහැ. සර්ගේ පොතේ සර් ගාව තිබ්බ ගීතයක් තමයි මට දෙන්නේ. ඉතින් ඒක සරල ගී වලට මම ඉදිරිපත් කරනවා. සරල ගී පාස් වෙනවා 87 85. ඊට පස්සේ ඉතින් ඒ ගීතය හරහා තමයි හිරු විකසිත වී කියන ගීතපටේ එන්නේ. ඉතින් බොහොම මගේ ජීවිතේට මාව මේ තැනට ගෙනාපු මගේ මුල්ම ගීතය කිව්වොත් නිවැරදි. ඒ වගේම මේ ආදරණීය අම්මා ගැන ගැවුණු අපූර්ව ගීතයක්. ඇත්තටම මොකද මට උමනාත් උනේත් මං සර්ටත් කීකේ හිටියෙත් මගේ අම්මා තාත්තා ගැන ගීත තමයි මට ගායනා කරන්න උමනාව තිය පොඩි කාලේ ඉඳන්ම. ඉතින් ඒක ඉෂ්ට වුණා. ඒක බොහොම ඕනෑකමින් ඉෂ්ට වුණා. මට සර්ත් ඒක බොහොම හොඳට තේරුම් අරගෙන මම තමයි ගීතේ මට දුන්නා. බොහෝ ශිල්පීන්ට මේ තමන්ගේ මව පියා ගැන ගැයුණු ගීත එකක් දෙකක් තුනක්
තමයි තියෙන්නේ. හැබැයි ඔබට විශාල ප්‍රමාණයක් මේ මව සහ පියා ගැන ගැයුණු ගීත තියෙනවා. ඉතින් ඒ අතරින් බොහොම සුවිශේෂී ගීතය අසංග ප්‍රියමන්ත පීරිස්. ඇත්තටම මේ ගීතේ යන්න කලින් කියන්නේ නම අසංක ප්‍රියමන්ත පීරිස්ද නැත්නම් අසංග ප්‍රියමන්ත පීරිස්ද? නම අසංග ප්‍රියමන්ත පීරිස්. ඒකටත් පොඩි වැරද්දක් තියෙනවා එතන. ඕක නිල්වලා ආයතනයත් එක්ක ඉන්න කාලේදී ගීත පටිය කරපු වෙලාවේ තැටියක් කරපු වෙලාවේ ඒ එක බ්‍රින්ඩින් මිස්ටේක් එකක් වෙනවා මුළු ලොට් එකම අසංක ප්‍රියමන්ත පීරිස් වෙනවා. ඉතින් ඒක කපන්න බැරි නිසාවෙන් එහෙම ඒගොල්ලෝ අරිනවා. ගොඩක් අය දන්නේ අසංක ප්‍රියමන්ත පීරිස් කියලා තමයි කියන්නේ මට. මගේ නම අසංග ප්‍රියමන්ත පීරිස්. දැන් හරි. අසංග ප්‍රියමන්ත පීරිස්. ඔන්න අපි ඒ වරද නිවැරදි කරා. නමුත් මේ වෙනකොට අසංග කියලා කිව්ල ඉවරයි. එන්න ඕන හරිය වෙලා ඉවරයි. එහෙනම් අපි ඔබේ ආදරණීය මවත් සිහිපත් කරලා සමස්ත අම්මාවරුන් සියලු දෙනාම මතක් කරලා චරණ ටීවී ගී ලංකාරය තුලින් මේ ගීතය ගයමු. සිතවි මිය යන පොළොවේ එළිය අඳුර සම සමව බෙදයි ගත පන නලවන් රුධිරය මව්ගේ කිරට හැරි කුසගිනි දුර්ලයි සිතවි මිය යන පොළොවේ එළිය අඳුර සම සමව බෙදයි ගත පන නලවන් රුධිරය මව්ගේ කිරට හැරි කුසගිනි දුර්ලයි සවෙනට පාවි පිළිදු ඔබේ තුරුලේ සැතපේ සුමුදු වදන් සවෙනට පාවි පිළිදු ඔබේ තුරුලේ සැතපේ ලෝකය බිහි කළ මෞනි මගේ නුඹේ නමට මුළු ලොවම වඳි මුළු ලොවම වඳි හිරු විකසිතවි මිය යන පොළොවේ එළිය අඳුර සම සමව බෙදයි ගත පන නලවන් රුධිරය මව්ගේ කිරට හැරි කුසගිනි දුර්ලයි මණ්ඩලේ සිනහස් කඳුලි සුදු බුදු රැස් විහිදුනි ආසින් හද මණ්ඩලේ
සිනිහස් කඳුලින් සුදු බුදු රැස් විහිදුනි ආසින් එවන් මහිමයක් ලොවට උදා කළ මෞනි ඔබට මුළු ලොවම ගැති මුළු ලොවම ගැති හිරු විකසිත වී මිය යන පොළොවේ එළිය අඳුර සම සමව බෙදයි ගත පන නලවන් රුධිරය මව්ගේ කිරට හැරි කුසගිනි දුරලයි හිරු විකසිත වී මිය යන පොළොවේ එළිය අඳුර සම සමව බෙදයි ගත පන නලවන් රුධිරය මව්ගේ කිරට හැරි කුසගිනි දුරලයි ගීතයකට මහ පුදුම දේවල් අපිට කරන්න පුළුවන්. වෙලාවකට අපිට බොහෝ දේවල් මතක් කරවන්න පුළුවන්. තවත් වෙලාවකට ගීතයකට පුළුවන්කම තියෙනවා බොහෝ දේවල් අපිට අමතක කරවන්න. මේ විනාඩි 3ට 3:00ට කරන්න පුළුවන් දේවල් අසීමිතයි. ඉතින් එහෙම ගීත දශකයෙන් දශකය අපේ ජීවිතයට එකතු වෙනවා. ඉතින් අපි වඩාත් ආදරය කරන ගීත අපේ මතක පුස්තක ඇතුලේ අපි හරි පරිස්සමට තියාගන්නවා. එහෙම මතක පුස්තක අතරට ගියපු ගීත 10ක් අද අපි ඔබට ගීලංකාරය තුලින් විඳින්න අවස්ථාව ලබා දෙනවා. මතක් කරන්න ඕනි විශාරද මනෝජ් පීරිස් ඇතුළු අපේ ගීලංකාරයේ වාද්‍ය වෘන්දය පිළිබඳව ඔවුන් තමයි මේ අපූර්ව රාත්‍රිය හැඩ කරන්න සප්තස්වරයේ වයමින් හරිම ලස්සන සංගීතයක් අපිට නිර්මාණය කරලා දෙන්නේ. අද අසංග ප්‍රියමන්ත පීරිස් එක්කයි අපි කතා බහ ගලාගෙන යන්නේ. දැන් තාත්තා කෙනෙක් නේ? ඔව්. කොහොමද තරුණ පුතෙක් එක්ක ගෙවෙන ජීවිතේ? මට දරු 3 දෙනෙක් ඉන්නවා. මගේ ලොකු දුව විවාහ වෙලා මේ වෙනකොට. ඊළඟ පුතා තමයි දැන් ගීත ගායනය කරන්නේ. ඊළඟ පුතා පොඩි, එයා තාම ඉස්කෝලේ යනවා. එතකොට එයා දැන් අවුරුදු 15ක් වෙනවා. ඉතින් ඇත්තටම ඉතින් මෙයාලගේ උගන්නන්න තමයි මගේ අදහස තියෙන්නේ. මොකද ඉගෙන ගත්තොත් තමයි දෙයක් මේකේ කරන්න පුළුවන් වෙන්නේ කියන අදහස තමයි තියෙන්නේ මම. ඉතින් මට තියෙන දේවල් වලින් මම එයාට උගන්නන එක තමයි මම කරන්නේ. ඔබට මේ ප්‍රසංග වේදිකාවක මුලින්ම ගීත ගයපු අවස්ථාව මතකද? කියන්නේ එලිමහන් ප්‍රසංගයක් හෝ ගෘහස්ත ප්‍රසංගයක් තුල මුල්ම ප්‍රසංග අත්දැකීම? ඔව් ඇත්තටම මතකයි. මම මුලින්ම හොරණ පැත්තේ ගීත ප්‍රසංගික තමයි ගීත ගායනා කරන්නේ. එතකොට මට ගීත ගාය දෙකක් විතර වගේ තමයි තිබ්බේ. හිරු විකසිත වී ලැබුණත් නෙත් කියන ගීත දෙක තමයි තිබ්බේ. ඊට මට තව ගීත ගායනා කරන්න කිව්වම පණ්ඩිත අමරදේවයන්ගේ ගීත තමයි මම ගායනා කරන්නේ. ඉතින් එතුමා ආදරෙන් සිහිපත් කරනවා මේ අවස්ථාවේ පණ්ඩිත අමරදේවයන්. ඉතින් එතුමාගේ ගීත මම ගොඩාක් ගායනා කළා. මගේ මුල්ම ප්‍රසංගය වුණේ හොරණ. ගම වගේම තමයි ඉතින්. හොරට හොරණ. මොකද මම හොරණ තමයි රැඳිදී කලාදෙන ගියේ. ඉතින් මගේ ගොඩක් යාළුවෝ හිතවතු ගොඩක් ඉන්නවා හොරණ. හරි. ඉතින් මේ ඊළඟ ගීතය සෙනෙහසකට අරුතක්. ගීතය ලියන්නේ ප්‍රියානන්ද විජේසුන්දරයන්, සංගීතය මහින්ද බණ්ඩාරයන්ගේ. කොහොමද මේ ගීතය නිකුත් වුණාට පස්සේ ජනතාව අතරට ගිහිල්ලා බොහොම ප්‍රසිද්ධියට පත් වුණාට පස්සේ ලැබුණු ප්‍රතිචාර? ඇත්තටම ගොඩ ප්‍රතිචාර තාමත් එහෙමයි, දැනටත් එහෙමයි. මම ඉදිරියටත් ඒ ගීතේට තියෙන ප්‍රතිචාරය එහෙම වෙයි කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම ගොඩාක් ප්‍රසංග වේදිකාවල ගායනා කරන්න වෙන ගීතයක් තමයි මේ ගීතය. ඉතින් සෙනෙහසකට කියන ගීතය මම හිතන්නේ මහින්ද බණ්ඩාරයන්, එතකොට ප්‍රණීත් අබේසුන්දරයන් මම හිතන්නේ ඉතාමත් ඕනෑකමින් මහන්සියෙන් අපිට හදලා දීපු ගීත, ලියලා දීපු ගීත. ඉතින් ඒ හරහා අපි මේ ගීතවල බොහොම සාධාරණ ඉෂ්ට කරලා තිනවා, ඉෂ්ට කරා කියලා මම හිතනවා. ඇත්තටම ගොඩාක් ඉතින් ප්‍රතිචාර නම් ගොඩ එන ගීතයක් තමයි සෙනෙහසකට අරුතක් කියන ගීතය. එහෙනම් අපි මේ ගීතය ගයන්න තාත්තටයි පුතාටයි දෙන්නටම ආරාධනා කරනවා. අසංග ප්‍රියමන්ත පීරිස්ගේ වැඩිමහල් පුතා අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අසන්ත පීරිස් දෙපළටම ආරාධනා කරනවා ගීලංකාරය එක්ක මේ ගීය ගයන්න.
සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගෙන්නා වෙරළේ රළ මෙන්නා සීමාවක් මායිමත් නැතැයි සෙනෙහසේ දෙතරක තනිවී කැකුලක් සිදුනින් හදවත පිපුණු පඳුරෙන් කටු මත විස තිබුණා විදුනොත් බඳුනක පිළියම් කරනට බැරි කැලලක් මතු වී පෙනේනා සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගෙන්නා වෙරළේ රළ මෙන්නා සීමාවක් මායිමත් නැතැයි සෙනෙහසේ දෙතරක තනිවී භවකින් පෙරත් භවයක සිදු වූ සිතකින් සිතකට දුක පිරුණා මගේ අත දිගු කළ හැකි හැම තැනදී ඔබ අතමා දුරකින් තිබුණා සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු වෙරළේ රළ මෙන්නා සීමාවක් මා ඉමත් නැතැයි සෙනෙහසේ දෙතැනක තනිවී POTV නාලිකා අංක 5 ඔස්සේ චරණ එක්ක සැරිසරන ඔබට බැරි වෙලාවත් අපේ වැඩසටහන් නරඹන්නට නොහැකි වුණා නම් එන්න චරණ TV අපේ Facebook පිටුවට එහෙම නැත්නම් අපේ YouTube channel එකට ආවට පස්සේ ඔබට අපේ වැඩසටහන විතරක් නෙවෙයි අනෙක් සියලු වැඩසටහන් නරඹන්නට හැකියාව තියෙනවා කියන එකත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. දැන් අපිට ලැබෙන ප්‍රතිචාරය ඉහළයි. ඉතින් බොහොම අපූර්ව රාත්‍රියක් තමයි සිකුරාදා රාත්‍රිය. සිකුරාදා රාත්‍රියේ රෑ 9ට අපි කාලය වෙන් කරලා තියාගන්නවා කල් ඇතුව මේ සුන්දරත්වය විඳින්න. ගීතයක අලංකාරයක ජීවිතයක අලංකාරය ගලපමින් ගීතයයි ජීවිතයයි යා කරමින් අපූර්ව රාත්‍රියක් අපි ගත කරනවා. ඉතින් සංගීතය මොරටුවට අරුමයක් නෙවෙයිනේ. කොහොමද මේ සංදර්ශන වේදිකාව තුළ ඔබ ලැබපු අත්දැකීම? අතිශය කාර්යබහුල ශිල්පියෙක් ඔබ පහුගිය වකවානුව තුළ. ඔව් ඇත්තටම ගොඩක් ප්‍රසංගවලට ආරාධනා ලැබිලා තිනවා. ගොඩක් පිටරට ගිහිල්ලා තිනවා. ඉතින් දැන් මේ මෑත කාලේ අවුරුදු දෙකක් විතර වගේ කාල සීමාවක් තුළ තමයි මේ ප්‍රසංග නැති වෙන්නේ. ඒක තියෙන ගැටලු නිසාවෙන්. ඉතින් මම හිතන්නේ ප්‍රසංග විශාල ප්‍රමාණයකට සහභාගී වෙන්නේ නැති වුණා. ඉතින් එතනම සන්තෝෂයි. මොකද අවුරුදු දැන් 30ක් 31ක් පුරාවට ජනප්‍රියත්වයේ ඉන්නවා. ඉතින් මේ කාල සීමාව තුළ ලෝකේ රටවල් 20කට විතර ගිහිල්ලා තිනවා. ලංකාවේ නොගිය තැනක් නැහැ. ඉතින් ආසයි සන්තෝෂයි. ඉතින් පුදුම විදිහේ සතුටක සන්තෝෂයක නිදහසක ඉඳලා කතා කරනවා. ඉතින් අර මූණේ හැමතිස්සෙම හිනාවක් තියාගෙන දැන් අපි මෙහෙම කතා කරනවා විතර නෙවෙයි එළිය හම්බුනත් එහෙමයි ප්‍රසංගයක හම්බුනත් එහෙමයි. බොහොම සුන්දර මිනිසෙක් මේ අසංග ප්‍රියවන්ත පීරිස් කියන්නේ. දැන් අසංගයි අපි දකිනවා දැන් ඔබ ශේෂ්ත්‍රයේ දෙන වකවානුව තුල ජනප්‍රිය මාධ්‍යලිය බවට පත් වෙලා තියෙන කැසට් පටේනේ.
අපි කියන්නේ කැසට් ගායන ශිල්පියෙක් විදිහට ඇවිල්ලා විවිධ ඇල්බම් එකේ ඔබේ ගීත විශාල ප්‍රමාණයක් නිකුත් වුණා. හැබැයි දැන් වර්තමානයේ කැසට් නැහැනේ. නේද? දැන් ඔක්කොම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක ඇතුලේ. කොහොමද ඒ කාලේ මේ කාලේ මේ සින්දු ජනතාව අතරට අරන් යන්න තියෙන මාදිලිය ඔබට දැනෙන්නේ? ඔව් ඇත්තටම ගොඩ අඩුවක් අපි දකිනවා. මොකද ඒ කාලේ කැසට් එකකින් ගීත 15ක් වූ 10ක් 12ක් එකපාර රසිකාව අතර අපිට යන්න පුළුවන්කම තිබ්බා. මේ වෙනකොට ඊට පස්සේ පහු කාලේ ආව ගීත තැටි CD එක. ඉතින් ඒ හරහත් රසික රසිකාව අතර ඉක්මනින් යන්න අවස්ථාවට උදා වෙලා තිබ්බා. දැන් මේ වෙනකොට එක ගීතයක් තමයි යන්න අවස්ථාව තියෙන්නේ. ඒක සමහර තැන්වල නැති වෙලා තිනවා. ඉතින් ඒක ලොකු අඩුවක්. මොකද අපිට තියෙන නිර්මාණ අපේ ඉදිරිපත් කිරීම තව ඉදිරිපත් කරන්න පුළුවන් තැනක් තමයි නැති වෙන්නේ. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. තාක්ෂණයේ හරහා ඉතින් ඇතිලා තියෙන ගැටලු තමයි මෙව්වා. අරම තිබ්බනම් ඉතින් හොඳයි. ඒත් ඉස්සරහට ක්‍රමවේදයක් හැදෙයි කියලා විශ්වාස කරනවා. තව අලුත් ගීත ගොඩාක් තියෙනවා අපිට දාන්න ඉස්සරහට එළියට දාන්න රසික රසිකාවෙන්ට අහන්න දෙන්න. ඒවා ඉතින් කොහොම හරි ඉස්සරහට ගේන්න තමයි බලාපොරොත්තු. මේ තාත්තට තමන්ගේ දරුවන් ගැන දැනෙන හැඟීම් ගැන ඔබ ගීත විශාල ප්‍රමාණයක් ගායනා කරලා තියෙනවානේ. ඒ අතරේ සඳනාවත් කමක් නැතේ රත්තරන් පුතේ. බොහොම අපූර්ව ගීතයක්. මේ ගීතය නිකුත් වුණු වකවානුව තුල කියන්නේ යන තැන අපිට ඇහුණා මේ සින්දුව නේ. ලලිත් වසන්තයන් තමයි ගීතය ලියන්නේ. එතකොට ජයසිරි අමරසේකර කියන විශිෂ්ට සංගීතවේදියාගේ තමයි මේ ගීතය සඳහා සංගීත නිර්මාණ දායකත්වය. ඔව් ඇත්තටම ওই ගීතේත් නිල් බලායක කාලේ ඉන්න කාලේ ආයතනෙත් එක්කලා බැඳලා ඉන්න කාලේ ගීතයක් කරපු ගීතයක්. සඳනාවත් කමක් නැතේ කියන ගීතය අහලා අපේ අම්මා තාත්තව මහලු මඩමට දැම්මේ නෑ ළමයි. මට නවත්ත ගත්තා. මොකද එච්චරට බලපෑමක් ඇති කරපු ගීතයක් හැටියට ඉතා ඕනෑකමින් කතා කළ යුතුයි. ඉතින් අපි මේවා ගායනා කරේ රසිකයන්ට. අපි මේ ගීතයකින් දෙන්න පුළුවන් උපරිමයේ තැන දීලා තිනවා මේ ගීතවලින්. ඉතින් අපි බොහොම ආසාවෙන් ගායනා කරපු ගීත. මම හිතන්නේ මේ ගීතය ප්‍රසංග වේදිකාවේ ඉල්ලනම ගීතයක්. මට මතකයි මම පොඩි කතාවකුත් මතක් කරන්නම්. එක ගමනක් මම ෂෝ එකක් සිං කරලා පල්ලෙහාට බයිදි තාත්තා කෙනෙක් ඇවිල්ලා මට වඳින්න ඇවිද්දා. මං එපා අයි තාත්තේ වඳින්නේ කිව්වම නෑ පුතේ දැන් ඔය සින්දු උඹගේ සින්දු අහලාද කොහෙද අපේ උන් දැන් අපිට සලකනවා කියලා කිව්වා. ඉතින් අන්න ඒ වගේ හැංගීම් බර බොහොම වටිනා කියන ගීතයක් තමයි සඳනාවත් කමක් නැති කියන ගීතය. අයිත් වසන්තලත් ජයසිරි අමරසේකරටත් ගොඩාක් ස්තුති කරන්න ඕන මේ අවස්ථාවක් කරගන්නවා. එවන්නු ගීත අපිට හදලා දුන්නට. බලන්න ගීතයකට කොච්චරනම් බලපෑමක් සමාජයට එල්ල කරන්න පුළුවන්ද? ඉතින් ඒ බලපෑම තුළ අපිට සමාජ ප්‍රගමණයට ලොකු දායකත්වයක් සපයන්න පුළුවන්. ඉතින් චර්ණ ටීවී අපේ අරමුණත් ඔබට වටින දේවල් රැගෙන එන්න. ඉතින් මේ කාලයක් තිස්සේ අපිට අහලා පුරුදු ගීත. හැබැයි අර පුංචි කතා බහක් එක්ක සිකුරාදා රාත්‍රියේ මේ අහලා පුරුදු ගීත ටික එක පෙළට නැවත අහද්දී බොහෝ දේවල් අපිට මතක් වෙනවා. අපි ඒ කාලෙට යනවා. ඒ කාලේ අත්දැකීම් අපි හෝමාරු කරගන්නවා. ඒකත් එක්ක අර වෙනදා නොලබන තෘප්තියක්, සතුටක් අපිට දැනෙනවා. එහෙමනම් අද චර්ණ ටීවී ගීලංකාරේ අපි ලෑස්ති මේ අපූර්ව ගීතය ගයන්න. ඒ වගේම තමයි මේ වෙලාවේ අර මම ඔබට හැමදාම මතක් කරනවා, හැමදාම යෝජනාවක් කරනවා. අම්මා තාත්තා ගැන චුට්ටක් හිතන්න කියලා. ඉතින් මේ තාත්තා ගෙදර ඇති. එහෙම නැත්නම් සමහර විට ඔබත් එක්ක ජීවත් නොවෙනව ඇති. ඇතැම් විට සමුගෙන ඇති සදහටම චුට්ටක් තාත්තව මතක් කරගන්න. ගීතය අහන්න. සඳනාවත් කමක් නැති රත්තරන් පුතේ කිරුණාවත් කමක් නැති රත්තරන් පුතේ ඕන දුකක් ඉලිය හැකි මහලු ජීවිතේ ඒ පුතේ නුඹනාත් දුක වැඩි හිතේ සඳනාවත් කමක් නැති රත්තරන් පුතේ කිරුණාවත් කමක් නැති රත්තරන් පුතේ
ඕන දුකක් ඉලිය හැකි මහලු ජීවිතේ ඒ තුති නුඹනොත් දුක වැඩි හිතේ කුසගින්නට රස මසවුලු ලැබුණත් මොකටද මගේ පුතේ උඹේ ඉඳුල් රජබොජුනකි මට මහලු මඩම දඟගයක් දඟගීලෑමට ලොකුම වරද නුඹේ පියා වයසට යෑමද සඳනාවත් කමක් නැති රත්තරන් පුතේ හිරුණාවත් කමක් නැති රත්තරන් පුතේ ඕන දුකක් ඉලිය හැකි මහලු ජීවිතේ ඒ පුතේ නුඹනොත් දුක වැඩි හිතේ පාලොස්වක පෝයදාට ගමේ විහාරෙට හිත දුවලා වැදලායි මම ගැදු පිළිමෙට මගේ පුතා මදුබුදු වෙයි එකක් කළොත් හෙට නුඹේ අතින් බත් කටක් කවපංකු මට සඳනාවත් කමක් නැති රත්තරන් පුතේ හිරුණාවත් කමක් නැති රත්තරන් පුතේ ඕන දුකක් හිලිය හැකි මහලු ජීවිතේ ඒ පුතේ නුඹනොත් දුක වැඩි හිතේ සඳනාවත් කමක් නැති රත්තරන් පුතේ හිරුණාවත් කමක් නැති රත්තරන් පුතේ ඕන දුකක් හිලිය හැකි මහලු ජීවිතේ ඒ පුතේ නුඹනොත් දුක වැඩි හිතේ කලාව දිහා බලාගෙන ඉන්න කෙනෙකුට ඕන වෙලාවක හිතෙන්නේ කලාව හරිම සුන්දර මාධ්‍යයක් කියලා. ඇත්තටම කලාව සුන්දරයි. හැබැයි කලාව ඇතුලේ අපි ගමන් කරද්දී වැඩ කරද්දී පුදුමාකාර විදිහේ හැල හැප්පීම් වලට අපි මුහුණ දෙනවා. අපි කියන්නේ සමහර කාලවල කැපිලි කෙටිලි මේ වගේ දේවලුත් වෙනවා දැන්. ඔබ ශාස්ත්‍රයට ආපු වකවානුව තුල එහෙම නැත්නම් මේ ශාස්ත්‍රයේ පවතිද්දී ඔබේ ගමනට එහෙම බාධා එල්ල වෙච්ච වකවානු තියෙනවද? අපෝ අනන්තය ප්‍රමාණයි. උඹට මං පොඩි කියපු කතාව නිසා මම පොඩි උදාහරණයක් එක්කලා කතාවක් ගේන්න. 85 තමයි මම සරලගී පාස් වෙන්නේ, සරලගී සමත් වෙන්නේ. ඒ කාලේ අපිට රේඩියෝ එකක්වත් තිබ්බේ නෑ. රේඩියෝ එකේ තමයි රේඩියෝ එකක් විතරයි, එක channel එකයි තිබ්බේ. ජොන් සංස්ථාව විතරමයි. ඕකේ යනකොට ගීතයක් මගේ යාළුවෙක් හිටියා සනත් බෙන්ඩිස් කියලා තැටිගබඩාවේ තාමත් එයා ඉන්නවා වැඩ කරනවා. එයා මට ඒ ගල් කිස්සේ හිටියේ. එයා මට මැසේජ් එක දෙනවා අසංග වාගේ සින්දුවක් අද හවල් වෙලාවට යනවා. හවල් දවසේ හවල් වෙලාවට යනවා කිව්වම අපි එහා පැත්තේ ගෙදරට ගිහලා නැත්නම් දන්න ගේකට ගිහිල්ලා සින්දුව channel එක මාරු කරලා ඒ සින්දුව අපි අහනවා. ඉතින් ඔය සින්දුව යන අතරතුරේ සින්දුව ඇහෙන්නේ නැහැ, යන්නේ නැහැ. සින්දුව කොහොමද තැටිය බීම් එකට ගියපු වෙලාවේ තැටිය ඉරක් ඇඳලා. සින්දු හතරම දාන්න බැරි වෙන විදිහට. ඉතින් ඒ වගේ කැපිලි ඒ කාලේ තිබ්බා. පස්සේ යවකට හිටිය ලලිත් එස් මෛත්‍රීපාල කියන මහත්මයා තමයි හිටපු සභාපතිතුමා. එතුමා පස්සේ මාව ගෙනලා අපේ අම්මයි දාගත් එන්නේ කියලා
ඊට සතියකට පස්සේ මෙම ගීත ආපහු කරලා දෙන්න ඕන මේ ගීත අමුතේම අනිවාර්යයෙන්ම සංස්ථාව යන්න ඕන කියලා ඒ සංස්ථාවේ වියදමින් කරලා දුන්නා. ඉතින් අන්න ඒ වගේ අද නෙමෙයි ඒ කාලේ හිටියා. දැනුත් නැත්තේ නෑ ඉන්නවා. බොහෝ තැන්වල පේන දේම නෙවෙයි යථාර්ථය. බොහෝ තැන්වල අපි පේන්න තිබ්බට අපිට සමහර දේවල් ඇත්ත චුට්ටක් විතර අර හිත රිදෙන තැන් තියෙනවා. එහෙම මේ සංගීත ශාස්ත්‍රයේ කටයුතු කරද්දී අනිවාර්යයෙන්ම හිත ගොඩාක්ම රිදිච්ච අවස්ථාවක් තියෙනවා. අපෝ ගොඩ තියෙනවා. මොකද ඒවා කියන්නත් බෑ. ඉතින් කිව්වොත් එහෙම හොඳත් නෑ. මිනිස්සුන්ට කියන එක හරි නෑනේ. ඇත්තටම ඔයා කියන කතාව හරි. මොකද මේ නැත්තේම නෑ මේකේ ගොඩ තැන් ජරා තැන් තියෙන්නේ. ඉතින් ඒවා කතා කරන්න හොඳ නෑ මේ මාධ්‍යයක් ඔස්සේ. ඒ ජරා තැන්ට තමයි ගොඩ කර තැන තියෙන්නේ. ඉතින් ඒක හරි නෑ. ඉතින් ඒවා නැති කරලා බොහොම සුන්දර තැනක් විය යුතුයි මේ සංගීත ශාස්ත්‍රය හෝ මොනියම් ශාස්ත්‍රයක්. ඉතින් අපි ආදරය එතනටයි. නුඹේ සිනා මුව බඩලට මං හරි ආසයි. මේ ගීතය 2000න් පස්සේ නිර්මාණය වෙච්ච ගීතයක්ද? නෑ, ওই ගීතය 2000 ඉස්සෙල්ලා නිර්මාණය වෙච්ච ගීතයක්. සංජයල තිසේරා රචනා කරලා සංගීතවත් කරන්නේ. මම හිතන්නේ එතුමාගේ ගීත ගොඩාක් මට තියෙනවා. එතුමා මට නිර්මාණය කළ දීපු ගීත. මම හිතන්නේ මගේ එක පැත්තක් ජනප්‍රියත්වයේ එක පැත්තක් සංජයල තිසේරා කිව්වොත් හරි. මොකද එතුමා එයාට තියෙන හැකියාව, එයාගේ තියෙන ලිවිල්ලේ හැකියාව, සංගීතයේ තියෙන හැකියාව හරහා මට ගොඩාක් ගීත ජනප්‍රිය වෙලා තිනවා. ඉතින් ඒක ලොකු දෙයක් මට ලැබිච්ච එක. අපි ස්තුති කරනවා එතුමට. තවත් ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා එතුමගෙන් දේවල් වැඩ කරගන්න. ඉතින් හරි වටින ගීත කීපයක්. අපි අහමු මේ ගීත හොඳට කනට හුරු බොහොම සරල අදහසක් තියෙන ගීත. හැබැයි මේ ගීත එක්ක අපිට අපේ මතක ඇවිස්සෙනවා. පරණ ප්‍රේමයන් එහෙම සෑහෙන්න මතක් වෙන ගීතයක්. ඒ කාලේ කැසට් එක නැත්තම් CD එක දාලා අර ගමට බහින්න සද්දෙට වැඩි කරලා අහපු කාලය ගොඩාක් අයට මතක් වෙනවා ඇති මේ වෙලාවේ. සිනහමුව මඩලට මං හරි ආසයි. වලා යටින් පෝදා සඳ පායන ගානයි. නුඹේ සිනහමුව මඩලට මං හරි ආසයි. වලා යටින් පෝදා සඳ පායන ගානයි. සාදකර බඹරු මල වටී ගිලෙහි මඩරම්. සඳ මොටද රූසිරි වින්දා මං රහසින්. සාදකර බඹරු මල වටී ගිලෙහි මඩරම්. සඳ මොටද රූසිරි වින්දා මං රහසින්. නුඹේ සිනහමුව මඩලට මං හරි ආසයි. වලා යටින් පෝදා සඳ පායන ගානයි. නුඹේ සිනහමුව මඩලට මං හරි ආසයි. වලා යටින් පෝදා සඳ පායන ගානයි. සුදු මොර මල් පිපුණත් සුවදින්. එකම මලට ඇයි බඹරුන් ලෙංගතු මෙතරම්.
බැද්ද වටේ සුදු මොරමල් පිපුණත් සුවදින් එකම මලට ඇයි බබරුන් ලෙක්කතු මෙතරම් නුඹේ සිනහමුව මඩලට මං හරි ආසයි වලා යටින් පෝදා සඳ පායන ගානයි නුඹේ සිනහමුව මඩලට මං හරි ආසයි වලා යටින් පෝදා සඳ පායන ගානයි ආදරයක් හිතර දැනෙන කාලෙක මේ ගීතය ජනප්‍රිය වෙච්ච වකවානුවේ ලියුම් එහෙමත් හරි හරියට ලියවෙච්ච කාලයක්. ඉතින් තමන්ගේ හිතේ තියෙන ප්‍රේමය අද කාලේ වගේ නෙවෙයි. දැන් නම් අපි WhatsApp message එකක් දාලා නැත්නම් Facebook එකේ inbox කරලා නැත්නම් Instagram මේ social media platform එක ඇතුළේනේ අපි digital ප්‍රේමයකට මුල පුරන්නේ. හැබැයි අර ලියුම් වලින් ප්‍රේම කරපු වකවානුවේ ගොඩාක් අය මේ ජනප්‍රිය වෙච්ච කාලේ මේ ගීතය තමන්ගේ පෙම්වතියට ලියුමක් ලියද්දී මේ ගීතේ කොටසක් එහෙම ලියලා තමයි තමන්ගේ ලියුම ලියන්න පටන් ගන්න. ඉතින් මේ මතක ගොඩක් අයට ඇවිස්සෙන ඇති මේ වෙලාවේ. මම මේ ඔබෙන් අහන්නේ ඒ කාලේ මෙහෙම කියපු කවුරු හරි හිටියද? බිරිඳ ඒ වෙනකොට ඔබට මුණ ගැහිලාද මේ ගීතේ නිර්මාණය කරද්දී? බිරිඳ මුණ ගැහිලා නෑ මම හිතන්නේ. එහෙම කියපු කට්ටිය ගොඩක් හිටියා. නැත්තේ නෑ. හුදකලා විරාමේදී හම්බෙමුදු ටිකක් කියන ගීතය සුනිල් බිමල වීර තමයි රචනා කරන්නේ. සිරිල් ගමගේ තමයි සංගීතවත් කළේ. ඕක අර මම එක ගීත පටියකට කියපු ගීතයක්. එක ගීතයක්. කොහොමරි ওই ගීතය උසාවියේ ගිය ගීතයක්. නඩු හබයකට පැටලිච්ච ගීතයක් වුණා අන්තිමේට හුදකලා විරාමේදී කියන ගීතය. ඊට පස්සේ මෙයාට විරුද්ධ තව ගීතයක් අපි ගායනා කරනවා. හුදකලා විරාමයේ හරි නිසංසලයි කියලා. ඉතින් ඒක ලොකු කතාවක් කතා කරන්න ගියොත් එහෙම. ඉතින් ඇත්තටම ගොඩාක් ජනප්‍රිය වුණ ගීතයක්. මම හිතන්නේ ඔබ කිව්වා වගේ ලියුම් වල හැම තැනම ලියවිච්ච ගීතයක් හැටියට අපි දැක්කා මේ ගීතය. හුදකලා විරාමයේදී හැමදෙම ටිකක් කියන ගීතය. කිසිම මුමුණපු ගීතයක්. ඉතින් සුනිල් බිමරවිලට ස්තුතියි මේ අපේ ගමගේ මහත්මයාට ස්තුතියි මේ ගීත මට ලබා දුන්නට. අර මං කිව්වේ අර තනි ගීතයක් මේ කැසට් එකකට ගායනා කරපු ගීතයක් නෙමෙයි. තනි ගීතයක් ගායනා කරපු එකක්. ඉතින් ගොඩ ජනප්‍රියත්වයක් දරපු ගීතයක්. ඉතින් මේ දැන් ඔය ලියුම් ගැන කතා කරපු හින්දා මං අහන්නේ දැන් රසිකයන්ගෙන් දැන් වගේ නෙමෙයි දැන් නම් Facebook එකේ හරි කොහේ හරි මේ ඉන්ස්ටන්ට් ප්‍රතිචාරණ ලැබෙන්නේ. හැබැයි ඒ කාලේ එහෙම නෙවෙයිනේ. කොහොමද ලියුම් එහෙම ගෙදරට ගොඩක් ආවද? ඔව් ඇත්තටම ගොඩ ආවා. මං දන්නේ ගොඩ එනවා ලියුම් හැමදාම වගේ ඉන්න පටන් ගත්තා ලියුම්. ඉතින් ඒ වලට මං ගොඩක් වෙලාවට ලියුම් උත්තරත් ලිව්වා. සමහර දාලා ලියන්න බෑ. ඉතින් එච්චර ලියුම් තෝගයක් එනවා. ඉතින් මෙහෙම පස්සේ ලියුම් එන එක නතර වෙලා ගියා. එතනම ඉතින් ලියුම් වලට උත්තර ලිව්වා මම. ඔය ලියුම් අතරේ එහෙම ප්‍රේම යෝජනා හැම ආවේ නැද්ද? ඇවිල්ලා තිබ්බා. පස්සේ මම හොරණ එරන්දති යන කාලේ තමයි හරි තැන හම්බුනේ මට. ගීතයට යන්න කලින් අපි ඒකත් චුට්ටක් මතක් කරගෙන ගොඩ තැන්වලින් මට ආවා හුදකලා විරාමේදී හම්බෙමුදු ටිකක් හම්බ වෙලා කියන්න තියෙන දේ ටිකක් ඒ වගේ ගොඩ අදහස් තිබ්බා මිනිස්සු ළම අපේ ඊටවත් පෙම්වතියෝ ගාව. ඉතින් ඒ එකක්වත් හරි ගියේ නැහැ. හුදකලා විරාමේ කතා කරන්න හම්බුනේත් නැහැ. කියන්න හම්බුනේත් නැහැ. එහෙම මිස් වෙලා මාරු වෙලා ගිහිල්ලා ඒක ගීතයක් විතර වුණා. ඉතින් එච්චරයි වුණේ. බිරිඳ කොහොමද ඔබට මුණ ගැහෙන්නේ? බිරිඳ මට මේ ගෙදරින් කැමැත්ත යෝජනාවකින් තමයි මට මූ වෙන්නේ. මම ඊට පස්සේ අවුරුදු 2ක් විතර එයත් එක්ක මම කතා බහ කරනවා ඇසුරු කරනවා. ඊට පස්සේ විවාහ වෙනවා. දැන් ඉතින් දරු 3 දෙනෙක්ගේ පියෙක්. ඔන්න ඔහොමයි අසංග ප්‍රියවන්ත පීරිස්ගේ ප්‍රේම කතාව එක වහලක් යට කූඩු වෙලා කැදැල්ලක් බවට පත් වෙලා කුටුම්බයක් බවට පත් වෙලා තියෙන්නේ. එවනම් අපි ගීතේ රසය විඳින වෙලාව තමයි මේ උදා වෙලා තියෙන්නේ.
කලා විරාමයේදී හමුවේ බුද ටිකක් හමු වෙලා කියන්න තියෙන දේ නොවී සැකක් මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ හිතක් ආදරේ කියා කියන්න ලං වෙලා ටිකක් උදෙකලා විරාමයේදී හමුවේ බුද ටිකක් හමු වෙලා කියන්න තියෙන දේ නොවී සැකක් මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ හිතක් ආදරේ කියා කියන්න ලං වෙලා ටිකක් නිගසී කියන්න බැරිම නම් ප්‍රියාදරේ දැඟ පුරාම නිදිවරා පැතු පැතුම් දිගේ මුනේ ගැසී කියන්න බැරිම නම් ප්‍රියාදරේ දැඟ පුරාම නිදිවරා පැතු පැතුම් දිගේ හසුනකින් ලියා එවන්න අනික මා කෙරේ හඬ හඬා ඔබේ නමින් ගෙවෙන්නේ ජීවිතේ හුදකලා විරාමයේදී හමුවේ බුද ටිකක් හමු වෙලා කියන්න තියෙන දේ නොවී සැකක් මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ හිතක් ආදරේ කියා කියන්න ලං වෙලා ටිකක් හදවතින්ම පිදුණු දාය ප්‍රේම තිලිනයක් රන්තුයෙන් බැඳෙන්නේ ලෝකෙ ප්‍රථම ප්‍රේමයක් හදවතින්ම පිදුණු දාය ප්‍රේම තිලිනයක් ප්‍රථම ආදරේ අනන්ත සිහින ලෝකයක් ආදරේ කියා කියන්නේ දේව ගීතයක් කලා විරාමයේදී හමුවේ බුද ටිකක් හමු වෙලා කියන්න තියෙන දේ නොවී සැකක් මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ හිතක් ආදරේ කියා කියන්න ලං වෙලා ටිකක් උදෙකලා විරාමයේදී හමුවේ බුද ටිකක් හමු වෙලා කියන්න තියෙන දේ නොවී සැකක් මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ හිතක් ආදරේ කියා කියන්න ලං වෙලා ටිකක් චරණ එක්ක සරණ ඔබ දන්නවා සිකුරාදා රාත්‍රී 9 තියෙන විශේෂත්වය ඔබ අපි ආදරය කරන අපූර්ව ගීතාවලියක අපි නතර වෙනවා මේ ගීතවල අලංකාරය පිළිබඳව අපි කතා කරනවා ඒ කාලේ අහලා හිතේ නතර වෙලා තියෙන ඒ ගීත යලිත් අපි මතක් කරනවා චරණ ටීවී ගීලංකාරය ඔස්සේ ඉතින් අද ඉන්නේ අසංග ප්‍රේමන්ත පීරිස් කියන අපූර්ව කලාකරුවා අපේ මේ හැඩය ලස්සන කරන්න එකතු වෙලා ඉතින් අසංකයි දැන් අපි දකිනවා වර්තමානයේ වෙද්දී මේ YouTube ඔස්සේ නැත්නම් වෙනත් සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩක් අය ඔබේ විතරක් නෙවෙයි ගොඩක් අයගේ කවර්ස් නිර්මාණය වෙනවා සමහරු අවසර අරගෙන කරනවා සමහරු අවසර ගන්නේ නැතුව කරනවා තමයි එහෙම අවසර ගන්නේ නැතුව කරලා තමන්ගේ නාලිකාවල දාගෙන ඇතැම් විට මේ වගේ ආදායම් ලබනවා දැන් මේ වගේ දෙයක් සිද්ධ වෙන වකවානුවක ඔබේ මතය මොකක්ද ඒ පිළිබඳව ඔව් ඇත්තටම ඔබ කතාව හරි වටිනවා අපිට දහපු වෙලාවේ ආපු එක ඇත්තටම කිසිම අවසරයකින් තොරව සමහර අය අපේ දේවල් අරගෙන කරනවා. ඉතින් එයාලා ගොඩක් හම්බ කරනවා. ඉතින් ඒක
අපි දකින්න එච්චර හොඳ එකක් කියලා. ගොඩක් වෙලාවට අපිට කෝල් කරලා අහනවා අසංගයි මම මේ ගීතේ කියන්නද? මේ ගීතේ ගන්නද මම? ඉතින් එයාලට මම දෙන උත්තරය තමයි ඔය ගීතේ මම කියලා ඉවරයි කියන තැන. ඉතින් ඒක සමහර පිළිගන්නේ නැතිව එයාලගේ channel එකේ එයාලා දාගෙන හදාගෙන එයාලට අවශ්‍ය variations දාගෙන එයාලගේ version එකක් විදිහට මේ ගීත අරගෙන යනවා. ඉතින් මම හිතනවා එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද අපි ඒ ගීත ඒ තියෙන තියන්න ඕන. මොකද මම පණ්ඩිත් අමරදේව මහත්මයාගේ ගීත ඒ කාලේ හොඳටම ගායනා කරා. පණ්ඩිත් පොඩි අමරදේව කියලා මට කිව්වේ. ඉතින් මටත් තිබ්බා අමරදේව මහත්මයාගේ ගීත අරගෙන ඒවා කරන්න. එහෙම බෑ. එහෙම හොඳ නෑ. ඒකට අපි ගරු කරන්න ඕන. මොකද අපි ඒ ගීත අහලායි මෙතනට අපි එන්නේ. ඉතින් අපි ඒ ගීත අරගෙන විනාශ කරන එක නෙමෙයි වැඩේ. ඉතින් ඒක හරියනේ. අපි දකින්නේ ඒ වගේ තැන් නැති වෙන්න ඕන. මම හිතන්නේ මේවා බලන්න ඕන, මේවා අහන්න ඕන. මේ කතා කරන අපේ ඉන්න අපේ සංගම් තියෙනවා. මම හිතන්නේ ගායකයාගේ සංගමේ අරහා අපි ගොඩ පැත්තක් නිර්මාණය කරගෙන යනවා. මේවා නවත්තන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් ওই ගීතයක් ජනප්‍රිය කරගන්න අපි සෑහෙන කැපවීම් කළා තියෙනවා. ඉතින් ඒ වලට අපි ගෙවලා තියෙනවා. ඒ වලට අපි වියදම් කරලා තියෙනවා. ඉතින් ඒවා ගැන හොයන්න නැතුව බලන්න නැතුව මේගොල්ලෝ කරනවා. ඉතින් ඒක හරි වැරදි. එහෙම වෙන්න හොඳ නැහැ. ටක් සැර කතාවක් කිව්වේ. හරි අපි ඊළඟටත් හරිම ලස්සන ගීතයක් තෝරගන්නවා. ඉතින් ඇත්තටම මේ ගීත එක විශේෂයෙන්ම දැන් අපිව බලන් ඉන්න අයට ගොඩක් මතක ඇති. ඉතින් කවියක් වී තොල්පෙති මත මුමුණන්න. කොහොමද මේ ගීතය ගැන අදහස? ඔයතන නිල්වලා ආයතනයේ ඉන්න කාලේ තමයි ඔය ගීත මට හම්බෙන්නේ. ලලිත් වසන්තයන් තමයි රචනා කළේ. ජයසිරි අමරසේකර තමයි සංගීතවත් කළේ. ඉතින් මම හිතන්නේ ජයසිරි අමරසේකරත් ලලිත් වසන්තත් කියන දෙන්නා ඉතින් මම හිතන්නේ මගේ ගීත ගොඩාක් තියෙනවා නිර්මාණය වෙච්ච. ඒ දෙන්න හරහා ඒගොල්ලොත් මාව මේම අල්ලන් හිටපු කාලයක් තියෙනවා. දැන්ටමත් එහෙම ඒ ගීත තමයි මාව අල්ලන් ඉන්නේ. ඉතින් ඇත්තම ස්තුති එතුමල්ලාට ඒ ගීත මට ලබා දුන්නට. මම හිතන්නේ මේ ගීතේ අහපු සැනින් රසික රසිකාවි ගොඩ දන්නවා. ගොඩ අඳුරනවා මේ ගීතේ අහවලාගේ මේ ගීතේ කියලා දන්නවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ගීත ඉතාමත් අර ලියුම් වල පෙම් හසුන් වල ඉතාම හොඳින් ගියේ වෙච්ච ගීතයක් හැටියට මතක් කරන්න ඕන තොල්පෙති මත කියන ගීතය. ඇත්තටම මේ ගීත ටික නිර්මාණය වෙච්ච වකවානුව තමයි අර ලියුම් ලියලා ප්‍රේම කරපු යුගයේ අවසානය. ඊට පස්සේ ලියුම් ලියලා ප්‍රේම කරපු පරම්පරාවක් අපිට හම්බ වෙන්නෙත් නෑ. දැන් ඉන්නේ ෆැන්ටසි යුගයක, ඩිජිටල් යුගයක. දැන් ප්‍රේමයත් ඩිජිටල් වෙලා තියෙන්නේ, මොඩර්න් වෙලා තියෙන්නේ. චුට්ටක් මට නම් හිතෙනවා මේ ඩිජිටල් ප්‍රේමයට වඩා අර ඇනලොග් ප්‍රේමය මොන තරම්නම් අපූර්වද කියලා නේ. අනිවාර්යයෙන්. හුස්මක් කටක් අරගෙන ලියුමක් ලියලා ඊට පස්සේ ඒ ලියුම තමන් ආදරය කරන පෙම්වතාට හරි පෙම්වතියට හරි ලැබෙන්න සලස්වන්න ලොකු සැලසුමක් යොදන්න එපා. යෝකට ගෙවල් වලට හොරෙන්නේ. හරි අපූර්ව වකවානුවක්. ඒ වකවානුව දැන් නම් මට තියෙන ආපහු එහි යන්න තිබුණා කොච්චර හොඳද කියලා නේ. හරි අපි එහෙමනම් ගීතය ගයමු. වී තොල්පෙති මත මුමුණන්න හිමි හිමීට ඔබ මගේ තුරුලට එන්න දසුනක් වී නිදි වරණෙත් ඇහෙරන්න සඳසාවී ඔබ හද කුටියට එන්න කවියක් වී තොල්පෙති මත මුමුණන්න හිමි හිමීට ඔබ මගේ තුරුලට එන්න දසුනක් වී නිදි වරණෙත් ඇහෙරන්න සඳසාවී ඔබ හද කුටියට එන්න සිහිනෙකි හැමදාම
තනුවකි ගියකි මිහිරිය වැඳුනාම සංසාරෙම සුවඳ දේරි බැඳුනාම සඳ දෙව්දුව යන්න එපා නොකියාම කවියක් වී තොල් පෙති මත මුමුණන්න හිමි හිමීට ඔබ මගේ තුරුලට එන්න දසුනක් වී නිදි මරණෙත් ඇහෙරන්න සඳ සාවී ඔබ හද කුටියට එන්න කඳුළු තාම නෙටු අත්තර නොම වේද විදුණු දාක මට තර වටු නොම දේද ඉදුක් එපා පෙම්කල හිත කිසිදාක ඉන්න ළඟින් සඳ දෙව්දුව හැමරෑක කවියක් වී තොල් පෙති මත මුමුණන්න හිමි හිමීට ඔබ මගේ තුරුලට එන්න දසුනක් වී නිදි මරණෙත් ඇහෙරන්න සඳ සාවී ඔබ හද කුටියට එන්න කවියක් වී තොල් පෙති මත මුමුණන්න හිමි හිමීට ඔබ මගේ තුරුලට එන්න දසුනක් වී නිදි මරණෙත් ඇහෙරන්න සඳ සාවී ඔබ හද කුටියට එන්න අසංක ප්‍රියවන්ත පිරිස 1985 ජාතික ගුවන්විදුලියේ සරල ගී පරීක්ෂණයෙන් සමත් වුණු ගායන ශිල්පියෙක් දැන් අද වෙනකොට වසර 30කට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. ඉතින් මේ කාලයක් අර කලින් කතාවේ සඳහන් වුණා මේ අමරදේව සර්ගේ ගීත බොහොම ප්‍රමාණයක් ඔහු ගායනා කළා. ඔබ අමරදේවයන්ගේ ගීත ගායනා කරන වගේ අමරදේවයන් දන්නවනේ. අනිවාර්යයෙන්. එතුමාගේ ප්‍රතිචාරය මොකක්ද ඒ පිළිබඳව? ඔයතරම ගොඩක් එතුමා දැනගෙන හිටියා අප විද්‍යාලයේ වේලස් කුමාර විද්‍යාලයේ කලා උළෙලේ මම තමයි සරස්වති අභිනන්දනයේ ගීතේ ගායනා කරේ. එතුමාගේ ගීතයක් ගායනා කළේ. ඉතින් අර ඒ ගීතේ ගායනා කරන්න මුලින් වේදිකාව වහලා තියෙන්නේ එදා පණ්ඩිත් අමරදේවයන් තමයි අපේ හිටපු ආරාධිත අමුත්ත චීෆ් ගෙස්ට්ලා ආවේ. යා තමයි කලා උළෙලට. ඉතින් අර දොරා මම සින්දුවේ දොරාව කියද්දී දිරේ වහලා තමයි කිව්වේ. ඉතින් ඒක ඇරියට පස්සේ එයා එදා මාව දැක්කේ. පස්සේ යාගේ කතාවිද්දේ යා කියනවා මම හිතුවේම කැසට් එකක් මගේ CD එකක් දාලා තිබ්බා කියලා. ඉතින් යා ගොඩක් සන්තෝෂ වුණා. පහු කාලේ මම එයාත් එක්කලා ජපානයේ යනවා. මනෝජය තමයි මියුසික් ඩිරෙක්ට් කරේ. එයයි මමයි එතකොට අපේ TM ජයරත්න මහත්මයා එතකොට දීපිකා පියදර්ශන පීඩී මහත්මියත් එක්කලා අපි යනවා ජපානයේ එතුමාගේ ෂෝ එකකට. ඉතින් ගොඩක් හිතවත් මාත්‍රේ මම හොඳට අඳුරනවා දන්නවා. ඉතින් අපි බොහොම ආදරෙන් සලකපු සර් කෙනෙක්. එතුමා ගොඩක් සන්තෝෂ වුණා. ඉතින් මට දීප අපිටත් තිබ්බා ඒ ගීත වෙනස් කරලා එක දේවල් කරලා කරන්න. එහෙම හොඳ නැහැ. එහෙම කරන්න බෑ. එහෙම කරන එක හරි නෑ. ඔබේ සංගීත ජීවිතයේ බොහොම වටිනාකම් එකතු කරපු ශිල්පීන් අතරේ තිස්ස සිරි පෙරේරා, ජයසිරි අමරසේකර යන ලලිත් වසන්ත ඉන්නවා. අපි පොඩ්ඩක් මේ අය ගැන කතා කළොත් හොඳයි නේද? අනිවාර්යයෙන්. ඔව් ලලිත් වසන්ත නිල් වලායතනයේ තාහතය මට හම්බ වෙන්නේ. මට ගොඩාක් ගීත නිර්මාණය කළා තිනවා. මට ලංකාවේ ගොඩාක් කලාකාරයන්ට ලලිත් වසන්ත ගීත නිර්මාණය කළා තිනවා. ඉතින් මට ලියපු හැම ගීතයක්ම වගේ ජනප්‍රියයි. ලලිත් වසන්ත ලියපු හැම ගීතයක්ම ජනප්‍රියයි. ඉතින් ඒකට ගොඩාක් සංගීතෙන් දායක වුණේ ජයසිරි අමරසේකරයන්. ඉතින් මම හිතන්නේ ජයසිරි අමරසේකර මම හිතන්නේ ලංකාවේ අපි දුමු කලාකාරයෝ 500ක් ඉන්නවා කියලා 500ට එක්කිනාට ගීතයක් නිර්මාණය කරපු කලාකාරයෙක් හැටියට මම දකිනවා. ඉතින් එච්චර දක්ෂයෙක් ජයසිරි අමරසේකර කියන්නේ. ඉතින් එයාගේ තියෙන හැකියාවල් අපිට බොහොම ඕනෑකමින් දීපු චරිත හැටියට ඉතාමත් අපි අගය කර යුතු සංගීත අධ්‍යක්ෂකවරයෙක් තමයි ජයසිරි අමරසේකර කියන පුජ්‍යලයා. ඒක අනිත් පැත්තෙන් ඉන්නවා අපේ තිස්ස සිරි පෙරේරා.
දැන් එතුමා පාතර නැහැ. මම හිතන්නේ සංගීත ෆීල්ඩ් එකේ මේ ශේෂ්ත්‍රයේ හිටපු බොහොම සුන්දරම චරිතයක් හැටියට මම දැක්කේ. අපිට බොහොම ලෙන්ගතු බොහොම ආදරය කරපු මේ ගීත නිර්මාණය කරනකොට අපිව ලං කරගෙන ඒවා කියලා දීලා ඉතාමත් ඕනෑකමින් මේ සංගීත ශේෂ්ත්‍රයේ වැජබෙච්ච පුජ්‍යලේ තමයි තිස්සසිරි පෙරේරා. ඉතින් එවන් මිනිස්සු අද අපි අතර නැහැ. ඉතින් තව හිටියනම් තමයි වටින්නේ. තව අපිට ගොඩාක් නිර්මාණය හරහා කරගන්න තිබ්බා. ඉතින් අපි හරි ආස කරන ගෞරව කරන චරිත ඒවා. හොඳයි අපි එහෙමනම් තිස්සසිරි පෙරේරා මතක් කරපු නිසා එතුමා සංගීතවත් කරපු අපූර්ව ගීතයක් තෝරගත්තා ගයන්න. නුපුරුදු ඔබදුටු පළමු දිනේ සුපුරුදු ලෙස දැනුණා. ඉතින් ගොඩක් තැන්වල එහෙමයි නේ ප්‍රේමය එහෙම හිතට දැනන කාලේ කවුරු හරි කෙනෙක් දැක්කහම නිකන් අපිට දැනෙනවා මෙයා නිකන් දැකලා පුරුදුයි වගේ. සුපුරුදු හැඟීමක් අපිට දැනෙනවා. ඉතින් ඒක ප්‍රේමය කියන මනෝභාවය විඳින කාලේ හොයන කාලේ දැනෙන දෙයක්. සමහර වෙලාවට එහෙම නොදැනුණත් අපිගේ හිත ගන්නවා නම් මට නිකන් ඔයා දැකලා පුරුදුයි. ඇත්ත. මේ ගීතයත් ඕනෑ තරම් මේ පෙම්වතියන්ට ලියුම් ලියද්දි පෙම්වතුන් ලියලා දෙන්න ඇති. හරි එහෙමනම් අපි ගීතය ගයන්න ඕනේ. ගීතය ගයන්න අපි ආරාධනා කරනවා අසංග ප්‍රේමන්ත පීරිස්ගේ ආදරණීය පුතුණුවන්ට අසන්ත පීරිස්ට දෙන්නම එකතු වෙලා මේ ගීතය දැන් දී ලංකාරයේ ඔස්සේ ගයන්න සූදානම්. ඔබදුටු පළමු දිනේ සුපුරුදු ලෙස පෙනුණා. ගෙදිනක හෝ විද පුරුදු ඇති සුසුම සුවඳ දැනුණා මට සුසුම සුවඳ දැනුණා. කිසිදාව හමු වී නැති බව ඉඳුරා කියත හැකි. හමු වී ඇත්නම් ඒ පෙර සසරේ යුගයක නැති. යුගයක වෙන්න ඇති. නුපුරුදු ඔබදුටු පළමු දිනේ සුපුරුදු ලෙස පෙනුණා. කෙදිනක හෝ විද පුරුදු ඇති සුසුම් සුවඳ දැනුණා මට සුසුම් සුවඳ දැනුණා. භවයෙන් භවයට පැතුම් පතාගෙන ඔබමා ආවාදු. ඉසුරු මුනියේ පෙත් දැගෙන රකින්නට අපි මේ හමු වීදු. අපි මේ හමු වීදු. නුපුරුදු ඔබදුටු පළමු දිනේ සුපුරුදු ලෙස පෙනුණා. කෙදිනක හෝ විද
පුරුදු ඇති සුසුම් සුවඳ දැනුණා මට සුසුම් සුවඳ දැනුණා. අසංග ප්‍රියවන්ත පීරිස් තමයි අද අපේ ආරාධිතයා. බොහොම නිදහස් කතා බහක්. ඉතින් සරල සාමාන්‍ය දේවල් ටිකක් කතා කරන ගමන් සාමාන්‍ය ජීවිතය අපිට මුණ ගැහිලා තියෙන සරල ගීත කිහිපයක් ගයමින් විශේෂයෙන්ම මේ කැසට් පට හරහා ජනප්‍රිය වුණු ගීත තෝරගෙන අපි අද ගායනා කරනවා. දැන් අසංගයි මේ මෑත කාලේ ඔබ අර ප්‍රසංග වේදිකාවල මේක සාමාන්‍යයෙන් ගොඩක් අය කතා කරන කාරණාවක්. මේ ඔබ අර ගායන ශෛලිය පිළිබඳව පොඩි කුකුසක් ගියා Facebook එකේ පවා මේවට මීම්ස් හැදුනා. මොකද්ද කාරණාව? ගොඩක් වෙලාවට බලන් ඉන්නේ වැරද්දක් නේද? මිනිස්සුන් හොඳ නෙමෙයි බලන්නේ මිනිස්සු නේද? වැරද්ද තමයි දකින්නේ. ගොඩක් වෙලාවට ගීත ගායනා කරද්දී වේදිකාවේ අපි ගීත ගායනා කරලා තියෙන්නේ බොහොම අඩු ලයක. ටෙම්පෝ එක අඩු ටෙම්පෝ එක ගායනා කරලා තියෙන්නේ. ඉතින් බෑන්ඩ්ස් හරහා ගීත ගායනා කරලා ටෙම්පෝ පොඩ්ඩක් වැඩි වෙනවා. ඉතින් ඒ හරහා ගීත ගායනා කරද්දී පොඩි වෙනස්කම් වලට යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි ඔය දකින්නේ මහා ලොකුවට වැරදි කරා කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. එහෙම එකක් උනේත් නැහැ. පොඩි සමහර තැන්වල තියෙනවා මේ සවුන්ඩ් සරහා අපිව වටන්න ඒවා වෙනස් කරලා දෙන තැන් තියෙනවා. ගීත වෙනස් කරන තැන් තියෙනවා. ඉතින් ඒ වගේ අපි දැක්ක අපිට නොපෙරුණාට නොදැක්කුවට අපි ඒවා දැකලා තිනවා. ඉතින් බලන්නේ ගොඩක් වෙලාවට වටන්නම තමයි. ඉතින් ඕක අපේ රටේ හැටි ඒක. මොකද ගොඩක් වෙලාවට මම කතා කරා ජය වේවා ස්තුතියි ජයින් ජයම වේවා ඕක තමයි මම කිව්වේ. ඉතින් ඒවා වාසි ඒවා කිව්වම ඒවා ගත්තා මිනිස්සු අරගෙන ඒවා හරහා මට ගොඩාක් එක පහරවල් එන්න කළා. ජයින් ජයම වේවා වාසි කිව්වම ඒක වෙන විදියකට ගත්තා. සමහරු දැන් අපිට ෆොටෝ එකක් ගහන දෙන්න අමාරුයි දැන්. මොකද මගුල් ගහක ගියත් චොයක ගියත් ෆොටෝ එකක්වත් අපි ගහන දෙන්නේ නැහැ. මොකද ඒකට බට් කරලා ඒකට ඒක දේවල් කරලා අපේ නම දාලා යනවා එක ඒවා. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් අද තියෙන්නේ. ඉතින් අද මම වෙඩින් එකක ගියත් මගුල් ගහකට ගියත් හරි පරිස්සමෙන්. මොකද මේ ෆොටෝ එකක් ගන්න දුන්නත් මම දෙන්නේ නැහැ ගන්න. මොකද ඒක ලොකු කමක් නෙමෙයි මගේ. අපිට ඒ වගේ තැන් වලින් ගහෑවුවා මිනිස්සු. ඉතින් ඒවා වටන්න තමයි බැලුවේ. ඉතින් අපි වටන්න හම්බෙන්නේ නැහැ. මොකද අපි අතුලාන්ත දන්නවා අපි අපි කොතනද ඉගියේ කියන. අපි ආවේ කොහොමද කොතනද ඉන්නේ දැන් කොතනද ඉන්නේ කියන අපිට හොඳ මතකයි. ඉතින් ඒක නොදන්න කෙනා එහෙම කරනවා. ඉතින් ඕක සාමාන්‍ය දෙයක්. ඉතින් 85 තමන්ගේ ප්‍රථම ගීතය නිර්මාණය කරමින් ජනප්‍රියත්වයට පත් වුණා. 90 දශකයේ තව තවත් ජනප්‍රිය වුණා. 2000න් පස්සේ ඊටත් වඩා ජනප්‍රිය වුණා. ඒ වගේම තමයි දැන් ගෙවුණු දශකයේ තුලත් ඔහු ගායනා කරපු ඇතුල් හිතේ ඊට පස්සේ ආදරේ මං ඔය හිතට තාමත් මේ ගීතත් අතිශය ජනප්‍රිය වුණා. අපි ඊළඟට තෝරගත්තේ අලුත් ගීතයක්. දැන් අවුරුදු 7ක් 8ක් වෙනවා මේ ගීතේ නිර්මාණය වෙලා. මේ අලුත් පරම්පරාවේ ඉන්න බොහොම දක්ෂ ගීපද බඳින්නියක් ආරාධනායක නායක ආරාධනා තමයි මේ ගීතය ලියන්නේ. ඒ වගේමයි මල්ක මල්ලව තමයි මේ ගීතය සංගීතවත් කරන්නේ. ගයමු එහෙනම් නේ. අනිවාර්යයෙන්. ආදරී මං ඔය හිතට තාමත් හීනයටවත් ඔයා දෙන්නවත් වින් වෙලාවි දුරින් නිමු කීවත් මතත් වෙන්නේ ඔයා වයිතාමත් ආදරී මං ඔය හිතට තාමත් හීනයටවත් ඔයා දෙන්නවත් ආදරෙන් හීන මට ගෙනත් දුන්න ඇස් දෙකෙන් කඳුළු දීලා හිත පුරා රැඳුණු ආදරෙත් රැගෙන ඔබ ගියා නෙගෙද වෙන් වෙලා ඔබ දුන්න දුක දැනීලා දැස හඬයි තනි වීලා
ආදරෙයි මං ඔය හිතට තාමත් හීනයටවත් ඔයා දැන්නවත් වෙන් වෙලා අපි දුරින් නිමු කීවත් මතක් වෙන්නේ ඔයාවයි තාමත් ආදරෙයි මං ඔය හිතට තාමත් හීනයටවත් ඔයා දැන්නවත් වේදනාවෙන් මියදුනත් දිනක මතකයෙන් යන්නේ නෑ ඔයා නිතුතේම ගලන කඳුළු බින්දුවල දුක දන්නේ නැත්තේ ඇයි ඔයා උඹේ ළඟින් නැති හින්දා දැස හඬයි තනි වීලා ආදරෙයි මං ඔය හිතට තාමත් හීනයටවත් ඔයා දැන්නවත් වෙන් වෙලා අපි දුරින් නිමු කීවත් මතක් වෙන්නේ ඔයාවයි තාමත් ආදරෙයි මං ඔය හිතට තාමත් හීනයටවත් ඔයා දැන්නවත් දන්නේම නැතුව කාලේ ටික ටික අතීතයට එකතු වෙලා අපිට අර සමු ගැනීම සටහන් කරන්නත් වෙලාව ඇවිල්ලා. දැන් අසංග ප්‍රියමන්ත පීරිස්ගේ ගීත කුලකයේ ගත්තාම ප්‍රනීත අබේසුන්දරයන්, මහින්ද බණ්ඩාරයන්, ඊට පස්සේ නිලාරින් කාසිම්, සමන්ත පෙරේරා, ඊට පස්සේ ශාන්ත ජයලත්, ඒ කියන්නේ විවිධ චරිත ඔබේ ගීත නිර්මාණය කිරීම සඳහා දායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් මේ විවිධ ශෛලීන්, විවිධ හැඩතල, විවිධ ශානර කොහොමද මේ හැමෝමත් එක්ක වැඩ කිරීම? ඇත්තටම මේ ඒක අපහසු කාර්යයක්. මම හිතන්නේ ගොඩක් වෙලාවට ওই ගීත රචනා කරන අය, ගීත සංගීතවත් කරන අය අපිව මවාගෙන තිනවා. අපේ හැඩේ දන්නවා එයාලා. ඉතින් ඒ හරහා එහෙම ගීත නිර්මාණය වෙච්ච ගීත තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් දැන් මම මේ ගායනා කරන යන ගීතයත් මම යුද්ධෙට ඉස්සෙල්ලා යුද්ධේ තියෙන කාලේ ගායනා කරපු ගීතයක් සාමයේ මේකට උදා වෙන්නේ කියලා ගායනා කරපු ගීතයක්. මම නිරාරින් කාසිම් තමයි ගීතේ රචනා කරේ, සංගීතවත් කරේ සමන්ත පෙරේරා. මම හිතන්නේ ගොඩ මේ ගීතේට ගොඩ අවස්ථා ලැබුණා සාමයේ ගැන කියන සංගවලදී, තැන්වලට යන තැන්වලදී මේ ගීතේ මුල් ගීතයක් හැටියටපත් වුණා. ඉතින් ඇත්තටම ගොඩ ජනප්‍රියත්වයක් දරපු ගීතයක්. නිරාරින් කාසිම්ටත් ස්තුතියි, සමන්ත පෙරේරාට ස්තුතියි මට මේ ගීත ලබා දුන්නට. බොහොම ඕනෑකමින් ආසාවෙන් ගායනා කරපු ගීත. හොඳයි. ඉතින් කොහොමද ගී ලංකාරේ චරණ ටීවී එකේ ඔබට දැනෙන්නේ? ඇත්තටම මෑත කාලේ මතුවෙන අපි දකින හොඳ channel එකක්, හොඳ රූපවාහිනියක්. ඇත්තටම හොඳ වැඩ සටහන් නිර්මාණය වෙමින් අපි දකිනවා. ඉතින් ඒක තමයි රටට අවශ්‍ය. රටේ ගොඩක් channel තිබ්බට වැඩක් නැහැ. හරි දෙයක් නැත්තම්, හරි දෙයක් නිර්මාණය වෙන්නේ නැත්තම්. ඉතින් ඒකට ලොකු උදාහරණයක් තමයි මම හිතන්නේ සරසන උදාහරණයක් තමයි මේ චරණ ටීවී ආයතනය. හොඳ දේ හොඳ හැටියට දකිමින්, හොඳ දේ හරියට ඉදිරිපත් කරමින් ඉදිරිපත් කරන්න උත්සාහය දරන අරන් තිනවා. ඉතින් ඒක අපි බොහොම අගය කරන මේ චරණ ටීවී ආයතනය. මම ඔබටත් ස්තුතිවන්ත වෙනවා අද ශ්‍රී ලංකාවේ හැඩ කරන්න එකතු වුණාට. ඒ වගේමයි ඔබේ පුත් අසන්ත පීරිස්, ඔහුටත් අපේ ස්තුතිය අපි පුද කරනවා. ඒ වගේම තමයි ඉතින් අපේ මේ ස්වර සප්තකයේ වයිමින් හැමදාම ගී ලංකාරය අලංකාර කරන අපේ වාද්‍ය වෘන්දයේ විශාරද මනෝජ් පීරිස් ඇතුළු සියලුම ශිල්පීන් බොහොම ආදරයෙන් අපි මේ වෙලාවේ මතක් කරනවා. ඔබටත් බොහොම ස්තුතියි අපිව බැලුවට. බලන්න බැරි වුණා නම් සම්පූර්ණ වැඩසටහන එන චරණ ටීවී YouTube නාලිකාවට ඇවිල්ලා ඔබට සියලු වැඩසටහන් නරඹන්න අවස්ථාව තියෙනවා. එහෙමනම් හෙට අලුත් සතියන්තයක්, අලුත් දවසක්, අලුතින් ඉර උදා වෙනවා, අලුත් සිතුවිල්ලක් එක්ක
බොහොම සතුටින් බොහොම ආදරෙන් දවස පටන් ගන්න. ඒ බලාපොරොත්තු ඔබට දෙමින් ලබන සතියේත් යලි හමු වෙන බලාපොරොත්තු ඇතුව සමුගන්නවා. ගිහින් නම් ඔබට සුබ රාත්‍රියක්. සර අරුණක ඉරමල පිපුණා වේ යුදදුරු යුදදුම සැනිකින් නිවුණා වේ හිමිදිරියේ සීතල ගීනක තැවරීවත් පරිවිපියාපත් ඇසුනාවේ සිර කොට බැඳි දඬු වැට බිඳුනාවේ සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ සිත සිර කොට බැඳි දඬු වැට බිඳුනාවේ සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ පැහැසර අරුණක ඉරමල පිපුණා වේ යුදදුරු යුදදුම සැනිකින් නිවුණා වේ හිමිදිරියේ සීතල ගීනක තැවරීවත් පරිවිපියාපත් ඇසුනාවේ යලිමල් පිපුණාවේ තැලම යා කළ ඉදු සැව් ඇදුනාවේ ලියවැල් ඇහැරි යලිමල් පිපුණාවේ තැලම යා කළ ඉදු සැව් ඇදුනාවේ පැහැසර අරුණක ඉරමල පිපුණා වේ යුදදුරු යුදදුම සැනිකින් නිවුණා වේ හිමිදිරියේ
හීනෙක තෙවරීවත් පරිවිපියාපත් ඇසුනා